මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංවේදකයා විශ්වාසය සමග පෙරට. උදැස්සන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙද ප්‍රවෘත්ති සංස්කරණය කුමාරැල පාත ප්‍රකාශය සුජීව හරිශ්චන්ද්‍ර. අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව අද සහ හෙට පාර්ලිමේන්තුවේදී විවාදයට. යෝජනාව පරාජය කළ යුතු බවට ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කරයි. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව මේ සතියේදී නඩු පැවරේ. මේ වසරේ මුල් කාර්තුවේ මෙරට ආර්ථිකයේහි 4.3% වර්ධනයක්. කොවිඩ් ආසාදිත රෝගීහු 483 දෙනෙක් සම්පූර්ණයෙන් සුවය ලබති. පාසල් දරුවන්ට කොවිඩ් මර්ධන එන්නත ලබා දීමේ හැකියාව සොයා බැලේ. ඇෆ්ගනිස්තාන රාජ්‍ය සහ තලිබාන් සංවිධානය අතර දෝහාහි පැවති දෙදින සාකච්ඡාව සම්මේ. පළමු එක්දින ක්‍රිකට් තරගයේ ජය ඉන්දියාවට. අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව අද සහ හෙට පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනේ. ඒ පිළිබඳ ඡන්ද විමසීම හෙට පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් දෙදින විවාදයක් පැවැත්වීමට කතානායක මහින්ද අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය. විවාදයේ පළමු දිනය වන අද වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න සඳහා කාලය වෙන් කිරීමක් සිදු නොවේ. ඒ සඳහා හෙට දිනේ කාලය වෙන් කරනු ඇත. සමගි ජන බලවේගයේ විසින් ඉදිරිපත් කොට ඇති මෙම විශ්වාස භංග යෝජනාව පරාජය කළ යුතු බවට ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව තීරණය කොට ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරු ඊයේ පස්වරුවේ රැස්වූහ. විවාදයේ පවතින අද සහ හෙට ආණ්ඩුපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පැමිණීම සහ විවාදයේ අතරතුර සභාගර්භයේ රැඳී සිටීම අනිවාර්ය කිරීමට තීරණය විය. එම යෝජනාවට විරුද්ධව ඡන්දය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද තීරණය කර ඇත. මේ අතර ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනෙන අවස්ථාවේදී ඊට සංශෝධන ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය සූදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් කර ඇති සැකකරුවන්ට එරෙහිව මේ සතියේ නඩු පැවරේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් එම සැකකරුවන්ට අදාළව පරීක්ෂණ අවසන් කර ඇත. මීට අදාළ රාජ්‍ය රස පරීක්ෂක වාර්තා සියල්ල අදාළ අංශ වෙත යොමු කර ඇතැයි රාජ්‍ය රස පරීක්ෂක දෙපාර්තමේන්තුව කියයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ත්‍රස්ත විමර්ශන කොට්ටාශය නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුව සහ අදාළ අනිත් අය මේ නඩු පැවරීමට අදාළව සාකච්ඡා සිදු කළේය. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් 724 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඉන් 227 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. තවත් 83 දෙනෙකුගෙන් ප්‍රශ්න කරමින් පවතී. පාස්කු ප්‍රහාරයට පෙර 2018ද සහරාන් හෂිම්ට උදව් කළ සහ ත්‍රස්තවාදයේ මත පැතිරවීමට ආධාර කළ පුද්ගලයන් 84 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ නඩු විධාන සංග්‍රහයේ විශේෂ අපරාධ ලෙස පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ට එරෙහි නඩුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනීමට නියමිතයි. මේ වසරේ පළමුවන කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය 4.3% වර්ධනය වේ. වසංගත තත්ත්වයේ මැදහිවද රටේ ජන ජීවිතය නව සාමාන්‍යකරණය යටතේ ක්‍රියාත්මක වීම මගින් බොහෝ ආර්ථික කටයුතු වල හැසිරීම සතුටුදායක මට්ටමක පවතින බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 2020 වසරේ පළමුවන කාර්තුවේදී මෙරට දළදේශීය නිෂ්පාදිතයේ වර්ධනය වාර්තා වූයේ 1.8% වශයෙනි. ඊට සාපේක්ෂව මේ වසරේ පළමුවන කාර්තුවේ දළදේශීය නිෂ්පාදිතයේ වර්ධනය පසුබෑමක් දක්නට ඇති බව වාර්තා වේ. ආර්ථිකයේ ප්‍රධාන සංරචක 4 කෘෂි කර්මාන්තය, කර්මාන්ත සේවා සහ භාණ්ඩ මත අය කෙරෙන සහනාධාර අඩු කළ බදු දේශීය නිෂ්පාදිතයට දක්වන දායකත්වයේ
පිළිවෙලින් 7.8ක් 29.9ක් සහ 57.4ක් සහ 5.7ක් ලෙස වාර්තා වී තිබේ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. දැන් ඔබේ ස්ථාවර තැන්පතුව සඳහා ඉහළම පොලිය HDFC බැංකුවෙන් අමතන්න 0718 800 කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීහු 843 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා රෝහල් වලින් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් ඊයේ පිටව ගියහ. ඒ අනුව මේ දක්වා සම්පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 2,56,676ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර ඊයේ තවත් කොවිඩ් ආසාදිතයන් 1,402 දෙනෙකු හඳුනාගත් බව රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඊයේ දිනේ තුල කොවිඩ් මරණ 46ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. පසුගිය 17 වෙනිදා සිදුව ඇති මෙම මරණ අතර කාන්තාවෝ 16 දෙනෙක් සහ පිරිමි පුද්ගලයෝ 30 දෙනෙක් වෙති. වයස අවුරුදු 30-59 අතර වයස් කණ්ඩායමේ මරණ 13ක් වාර්තා වී ඇති අතර වයස අවුරුදු 60 සහ ඊට වැඩි මරණ 33කි. මෙම මරණ 46ත් සමග දිවයිනෙන් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 3,779ක් දක්වා වැඩි වී තිබේ. මේ අතර කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත්කරණය දිවයින පුරා සාර්ථකව ක්‍රියාවට නැංවේ. එන්නත්කරණ මධ්‍යස්ථාන කරා යා නොහැකි වැඩිහිටියන් සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා ඔවුන් සිටින නිවෙස් කරා ගොස් එන්නත් ලබා දීම දැන් සිදු කෙරේ. එන්නත් ලබා ගැනීම සඳහා රාජ්‍යයට මුදල්වල කිසිදු ගැටලුවක් නැතයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. අවුරුදු 60ට වැඩි අයට පළමුවත් 30ට වැඩි අයට දෙවනුවත් එන්නත්කරණය සිදු කරමින් පවතී. ඉන් පාසල් ළමුන්ට එන්නත් ලබා දෙන බව පවසන රාජ්‍ය අමාත්‍යවරයා. අතරම රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රකාශයක් කරලා තිබුණා මේ එන්නත්කරණය අවුරුදු 30ට වැඩි අයට පමණක් ලබා දෙන අය එහෙම කරන්නේ මේ එන්නත් ගේන්න මුදල් නැති නිසා කියලා. මේක සම්පූර්ණ වැරදි ප්‍රකාශයක්. අතරම අපි අවුරුදු 60ට වැඩි උදවියට මුලින් එන්නත් ගැහුවා. ඊට පස්සේ 30ට වැඩි අයට ගහනවා. ඊට පස්සේ 18ට වැඩි අයටත් ගහනවා. ඊට පස්සේ 12ට වැඩි අපේ පාසල් ළමුන්ට දෙන එක ගැනත් අපි සලකා බලාගෙන යනවා. ඉතින් මේක මේ පිළිවෙලකට කරන්න ඕන නිසා තමයි අපි මෙහෙම වයස් කාණ්ඩය හැටියට කණ්ඩායම් හැටියට මේ එන්නත්කරණය කරන්නේ. එහෙම නැතුව සල්ලි නැති කිසිම ප්‍රශ්නයක් නැහැ. එන්නත් ගෙන හොඳට සල්ලි තියෙනවා. අපිට එන්නත් හොඳට ලැබෙනවා. එහෙම කිසිදු ප්‍රශ්නයක් නැහැ. 18ට වැඩි අයටත් ගහනවා. 18 30 කාණ්ඩෙටත් අපි නුදුරේදීම එන්නත් ලබා දීම ආරම්භ කරනවා. හැබැයි මේක පිළිවෙලකට කරන්න ඕන. ඉතින් පිළිවෙලකට වැඩක් නොකරපු රනිල් වික්‍රමසිංහ මහත්තයා වගේ කෙනෙක්ට මේක තේරෙන්නේ නැහැ. රටේ කොවිඩ් මර්ධනය වෙනුවෙන් ජනතාවටද විශාල වගකීමක් පවතින බව ජාතික මූලික අධ්‍යාපන ආයතනයේ සභාපති මහාචාර්ය අතුල සුමතිපාල මහතා පවසයි. කොවිඩ් මර්ධනය වෙනුවෙන් විදේශ සංචිත ගැටලුවක්ව පවතින තත්ත්වයක් මත පවා දේශපාලන අධිකාරිය විශාල කැපකිරීමක් සිදු කරයි. 70% ඉක්මවන එන්නත්කරණයක් දිවයින පුරා සිදුවන තුරු කොවිඩ් මර්ධන අභියෝගය එලෙසම පවතී. ජනතාව කුමන හෝ කොවිඩ් මර්ධන ඒකකයක් හැකි ඉක්මනින් ලබා ගැනීමේ අවශ්‍යතාව මහාචාර්යවරයා පෙන්වා දෙයි. එන්නතින් එන ප්‍රතිලාභ සියල්ල එන්නේ නැහැ. මෙන්න මේක තේරුම් ගන්න ඕනේ. එන්නත් එකක් ගැහුව පමණින් හෝ දෙකම ගැහුව පමණින් එහෙම වෙන්නේත් නැහැ. එන්නතෙන් කරන්නේ සංකූලතාව වැඩි වෙන එක අවම කිරීමත් මරණ අවම කිරීමත්. හැබැයි රෝගේ බෝ වෙන්න පුළුවන්. එන්නත ගහපු සුළු ප්‍රතිශතයකට පවා. ඒක නිසා මූලික ආරක්ෂණ යාන්ත්‍රණ තමන්ගේ බෑග් පිරිසිදු කිරීම, මීටරය දුරින් පැවතීම, මුඛාවරණ දැමීම මේ සෞඛ්‍ය හුරු පුරුදු වලට විකල්පයක් කියලා එන්නත හිතන්න එපා කිසි කෙනෙක්. ඒක නිසා මම මේ අවස්ථාවේ සියලු දෙනාගෙන් විශේෂයෙන් වෘත්තිකයන්ගෙන් ඒ වගේම වෘත්තීය සමිති නායකයන්ගෙන් දේශපාලන පක්ෂ වලින් මම බොහොම ආදරෙන් ඉල්ලීමක් කරනවා. මේක ජාතික ව්‍යසනයක්. මේකට මුහුණ දෙන්න ඕන සාමූහිකව පාට පක්ෂ පටු දේශපාලන අරමුණු තියාගෙන කටයුතු කරන්න එපා. ඔව් ආණ්ඩුවේ අඩුපාඩු තියෙනවා කියලා කවුරු හරි කිව්වොත් තියෙන්න පුළුවන්. ඒවා විසඳ ගන්න ඕන ක්‍රමයෙන් මේක නිසා එන්නත්කරණය සහ කොවිඩ් පරාජය කිරීම අඳබාල වෙන කිසිම විදිහේ ක්‍රියාමාර්ගකට යන්න එපා. ජනතාවගේ පැත්තෙන් ගත්තාම විශේෂයෙන් ඉන්නන්නේ ජනතාවට අතිශය දැවැන්ත යුතුකමක් තියෙනවා. මේ Tamanට ලැබෙන මහඟු අවස්ථාවේ ලැබෙන එන්නත මොකද්ද කියලා බලන්න එපා. එන්නතක් ලැබීම තමයි වැදගත්. ඒ එන්නත ලබාගෙන Tamanගේ අයිතිවාසිකම් ගැන විතරක් නෙමෙයි යුතුකම් සහ වගකීම් ගැන හිතලා මේ ලාංකීය ජාතිය මුණ දීලා තියෙන අභියෝගයේ ජාතියක් වශයෙන් ජයග්‍රහණය කරන්න තමන්ගේ සොච්චම කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා.
පසුගිය වසර 10 තුළ ක්‍රියාත්මක භාවයට පත් වූ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වහා ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය සැලසුම් කරයි. එමගින් ජාතික විදුලි බල පද්ධතියට ලබා ගැනීමට අපේක්ෂිත විදුලි ප්‍රමාණය මෙගාවොට් 550ක් පමණ වේ. ග්‍රාමීය මට්ටමේ ට්‍රාන්ස්ෆෝමර් ආශ්‍රිතව තවත් මෙගාවොට් 700ක පමණ විදුලි බල ප්‍රමාණයක් උත්පාදනය කර ගැනීමට අපේක්ෂිතයි. නිවාස ලක්ෂ්‍ය වැඩසටහන මගින් මෙගාවොට් 500ක පමණ විදුලි බල ප්‍රමාණයක් ජාතික විදුලි බල පද්ධතියට එක් කරන බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි. 2030 වසර වන විට පුනර්ජනනීය විදුලි උත්පාදනය 70%ක් දක්වා වැඩි කිරීමේ ජනාධිපතිතුමාගේ සංකල්පය මත මේ ව්‍යාපෘති ක්‍රියාවට නංවන බව පවසන දුමින්ද දිසානායක මහතා. එක කාරණා මත නොයෙකුත් හේතු මුල් කරගෙන නෙකෙරිච්ච පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් ධාරිතාවයේ විදිහට ගත්තොත් මෙගාවොට් 550ක් පමණ යම් හේතුන් මත අතරමඟ නැවතිලා තිබුණා. මේ සඳහා අපි උද්ගැනවිලි කමිටුවක් පත් කරලා ඒකෙන් ගත්ත තීන්දුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා කැබිනට් මණ්ඩලයේ තීන්දුව දැන් අනුමත කරලා දැන් අපි මේ ව්‍යාපෘති ටික නැවත වතාවක් විදුලි බල පද්ධතිය එකතු කරන්න අවශ්‍ය කරන කටයුතු කරන් යනවා. ඒ වගේම අපි මුහුදේ බලාපොරොත්තු වෙනවා සෝවින් අපි විශාල වශයෙන් අපිට හැකියාවක් තියෙනවා ඔෆ්ෂෝර් වින්ඩ් වලට අපිට පොටෙන්ෂල් එකක් තියෙනවා. ඒ අනුව අපි ඉදිරි කාලය තුළ බලාපොරොත්තු වෙන විශාල වශයෙන් ඔෆ්ෂෝර් වින්ඩ් වලට ප්‍රමුඛතාවය ලබා දෙන්න. පැලවත්ත සීරි කර්මාන්ත ශාලාව තුළ කාබනික පොහොර ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කෙරේ. කර්මාන්ත ශාලාවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මේජර් වජිර කුමාරතුංග මහතා පෙන්වා දෙන්නේ එතනෝල් ආනයනය නතර කිරීමත් සමග ඒ වෙනුවෙන් වැය කළ විශාල මුදල මෙරට උද්ගොවින්ට ලබා දීමට හැකිවීම විශාල වටිනාකමක් බවයි. කොම්පෝස්ට් ව්‍යාපෘති අපි ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙදී අපිට විශාල ප්‍රමාණයේ කොම්පෝස්ට් යාඩ් එක අංගනයක් තියෙනවා. අපි ඒක ඉතාමත්ම සංවිධානාත්මකව එම කාර්යය ඉටු කරන්න අපි බලාපොරොත්තු වෙන එකට අපිට අමාත්‍යාංශයේ ගරු ලේකම්තුමා ඒ වගේම අතිරේකම්තුමිය සියලුම දෙනා අපිට මේ සම්බන්ධයෙන් ඉතාමත්ම සහයෝගයක් ලබා දෙනවා. අපි බලාපොරොත්තු වෙන අපගේ වගා භූමිය වලට අවශ්‍ය කොම්පෝස්ට් ප්‍රමාණය අපි අතරම මේක සම්බන්ධව තාක්ෂණික දැනුම තියෙන සියලුම දෙනා සම්බන්ධ කරගෙන බයෝ ෆර්ටිලයිසර් කියන පොහොර වර්ගය සකසලා අපේ උග්ගස් වලට අවශ්‍ය ඒ නයිට්‍රජන් ප්‍රමාණය අවශ්‍ය සමන්විත වෙන සියලුම අංග ටික එකතු කරලා ඒ අවශ්‍ය පොහොර ප්‍රමාණය අපේ උග්ගස් භූමිය වලට අපි ලබා දෙන්න හැකියාව ලැබෙයි කියලා අපි අපේක්ෂා කරනවා. ස්ථාවර තැන්පතු සඳහා HDFC බැංකුවෙන් දැන් ඉහළම පොලියක්. තැන්පතු මුදල අනුව විශේෂ පොලි අනුපාත. ජ්‍යෙෂ්ඨ පුරවැසි ඔබට ස්ථාවර තැන්පතු සඳහා සුවිශේෂ අමතර පොලියක්. විස්තර සඳහා අමතන්න 0.780800.999. නොමැතිනම් පිවිසෙන්න ළඟමැති HDFC බැංකු ශාඛාවට. HDFC බැංකුව ඔබගේ නිවසේ බැංකුව. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. උමාඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය මේ වසරේදී ජනතා අයිතියට පත් කෙරේ. මේ ඉදිකිරීම් කටයුතු භාරව සිටින ඉරාන ෆරාබ් ආයතනය වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට මේ බව නිල වශයෙන් දැනුම් දී ඇත. ඉරාන තානාපති විශේෂ නියෝජිත සහ කාර්ය මණ්ඩල ප්‍රධානී කේසරි මහතා ඇතුළු ව්‍යාපෘති විශේෂඥයෝ පිරිසක් ඇමතිවරයා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළහ. මොනරාගල බදුල්ල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වාරි ගෘහස්ත සහ කර්මාන්ත ජල අවශ්‍යතා මෙමගින් සපිරේ. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ සිටි අවදීදී මහින්ද චින්තන ජාතික සංවර්ධන සැලසුමට අනුව 2008 වසරේදී මෙහි ඉදිකිරීම ආරම්භුණි. මේ අර්ථයේ මෙගාවොට් 120ක ධාරිතාවකින් යුත් විදුලි ජනනයක් ජාතික පද්ධතියට එක් වෙයි. ඉඩම් හෙක්ටයාර 4500ක් ඇතුළු හෙක්ටයාර 4000ක වගා කටයුතු සඳහා වාරි ජලය සැපේ. මේ සඳහා ඉරාන රජය ඩොලර් මිලියන 514ක් වැය කරයි. ඒ සමස්ත පිරිවැයෙන් 85%කි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. ගාල්ල දිස්ත්‍රික්කයේ පැවති ගම සමග පිළිසඳරක් වැඩසටහනේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු ග්‍රාමීය ජනතා ගැටලු 331ක් විසඳීමට සාර්ථකව කටයුතු කරමින් සිටින බව දිස්ත්‍රික් සැලසුම් අංශය පවසයි. ඒ අනුව උරාවත්ත දිහිවර නිවාසවල හිමිකම් නිරවුල් කිරීමට කටයුතු කෙරේ. ජල සැපයුම් 17ක් ලබා දීමටත් පළාත් පාලන ආයතන සතු අබලන් මාර්ග 27ක් සංවර්ධනය කිරීමත් මෙවන විට සිදු කෙරෙමින් පවතී. විදෙස් පුවත්
ඇෆ්ගනිස්තාන් රාජ්‍ය සහ තලිබාන් සංවිධානය අතර දෝහාහි පැවති දෙදින සාකච්ඡා නිමාව දකි. සමකාමී සාකච්ඡා තවදුරටත් පැවැත්වීමට දෙපාර්ශ්වය මෙහිදී එකඟතාව පළ කර තිබේ. ඒත් සටන් නැවැත්වීම පිළිබඳව හෝ රටේ ප්‍රචණ්ඩත්වය අඩු කිරීම සම්බන්ධයෙන් හෝ කිසිදු සඳහනක් ඒකාබද්ධ නිවේදනයෙහි දක්නට නොමැති බව විදේශ මාධ්‍ය පෙන්වා දී. කෙසේ වෙතත් පවතින අර්බුදයෙන් රට ගොඩනැගීම සඳහා අවශ්‍ය විසඳුම් සොයා ගැනීමට දෙපාර්ශ්වය එකඟතාව පළ කර තිබේ. එමෙන්ම සිවිල් යටිතල පහසුකම් රැක ගැනීමටත් සිවිල් වැසියන් ඝාතනයේ නොවන අයුරින් වගබලා ගැනීමටත් ඇෆ්ගනිස්තානයට මානුෂීය ආධාර සපයන සංවිධාන සමග සහයෝගයෙන් කටයුතු කිරීමටත් කැමැත්ත පළ කර ඇත. කොවිඩ් මර්ධන එන්නත් කරණය අතින් යුරෝපය ඇමරිකා එක්සත් ජනපදය අභිභවායයි. එන්නතෙහි පළමු මාත්‍රාව ලබා දීම අතින් යුරෝපය ලොව පළමු ස්ථානයට පත්ව ඇති බව පෙන්වා දෙන අභ්‍යන්තර වෙළඳපොළ කටයුතු පිළිබඳ යුරෝපා කොමසාරිස් ටෙරි බ්‍රෙන්ට් පසුගිය සෙනසුරාදා ඇමරිකා එක්සත් ජනපදයේ අභිභවාගේ බව සඳහන් කරයි. කොවිඩ් වසංගත මර්ධනයෙහිලා එන්නත් කරණය අතිශයින් වැදගත් බව ඔහු අවධාරණය කරයි. දැඩි විනාශකාරී ගං වතුර තත්වයකට මුහුණ දුන් ජර්මනියේ තෙල් කාන්දු වීමක් පිළිබඳව වාර්තා වේ. උතුරු රයින් ප්‍රදේශයේ පාරිසරික ව්‍යසන තත්වයක් ප්‍රකාශයට පත් කර ඇත. ඇතම් කර්මාන්ත ආයතන ගං වතුරට යටවීම හේතුවෙන් ප්‍රදේශයේ ජල මූලාශ්‍රවලට සහ ගංගාවලට තෙල් වලට අමතරව වෙනත් දූෂක ද්‍රව්‍ය එක් වී තිබේ. මේ කලාපයේ මසුන් මැරීම, බෝට්ටු බැදීම සහ පිහිනීම තහනම් කිරීමට බලධාරීහු පියවර ගත්ත. ජර්මනියට ඇද හැලෙන මහා වැසි හේතුවෙන් පුද්ගලයෝ 156 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තවත් විශාල පිරිසක් අතුරුදන්ව ඇත. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. මේ වන විට පුත්තලව ආශ්‍රිතව ඉස්සන් වගාව සාර්ථකව සිදු කරමින් පවතී. ක්‍රියාත්මක ඉස්සන් ගොවිපළ සංඛ්‍යාව 24කට ආසන්නයි. එම ප්‍රදේශයේ වනම් නැමති ඉස්සන් වගාව සංවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි. වනම් ඉස්සන් වගාවෙන් වසර 3ක් තුළ ඇමරිකානු ඩොලර් මිලියන 600ක අපනයන ආදායමක් උපයා ගැනීමට අපේක්ෂිතයි. ඒ සඳහා වසර 3කදී ඉස්සන් නිෂ්පාදනය මෙට්‍රික් ටන් ලක්ෂයකින් වැඩි කර ගැනීම සහ ජීව විද්‍යාත්මක ආරක්ෂණ ක්‍රම හඳුන්වා දීමට නියමිතයි. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ. මහත්තයා ගේ හදනවනේ. ඔව් මුදලාලි. මම මේ ආවෙත් හොඳ කම්බි ටිකක් ගන්න කියලා. මම දෙන්නම් මහත්තයාට ඉස්තරම්ම කම්බි જાතිය. මට ඕන මුදලාලි මෙල්වා කම්බි. මෙල්වම තමයි මහත්තයා මේ අලුත්ම මෙල්වා QST කම්බි. ලෝකේ දියුණු රටවල් ඔක්කොම පාවිච්චි කරන්නේ QST කම්බි. මට මුදලාලි මිලිමීටර් 16 කම්බි වලින් දෙන්නකෝ. බය වෙන්න එපා මහත්තයා. මිලිමීටර් 10 ඉඳලා 32 වෙනකල්ම SLS සහතිකෙත් තියෙනවා. අනික ඕන හાર્ඩ්වෙයාර් එකකින් ගන්නත් පුළුවන්. නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. ක්‍රීඩා පුවත් සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති පළමු එක්දින තරගය කඩුළු 7කින් ජය ගැනීමට සංචාරක ඉන්දිය කණ්ඩායම සමත් වෙයි. කාසිය වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු අර්පණ අවසානයේ කඩුළු 9කට ලකුණු 262ක් රැස් කළේය. චාමික කරුණාරත්න උදවිය ලකුණු 43යි. නායක දසුන් ශානක සහ චරිත අකලංක පිළිවෙලින් ලකුණු 39ක් සහ 38ක් බැගින් රැස් කළහ. ලකුණු 263ක ඉලක්කයක් හඹාගේ ඉන්දිය කණ්ඩායම පන්දු වාර 36යි පන්දු 4කදී සේ ඉලක්කය පහසුවෙන් සපුරා ගත්තේය. නායක ශිකාර ධවාන් නොදැවී ලකුණු 86යි. ඉෂාන් කිෂාන් ලකුණු 59ක් රැස් කළේය. පන්දු වැවීමේදී ධනංජය සිල්වා පන්දු 49කට කඩුළු 2ක් ලබා ගත්තේය. පන්දු 24කදී ලකුණු 43ක් රැස් කළ පෘථ්වී ෂෝ තරගයේ වීරයාවිය. තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ දෙවැන්න මේ මාස 23 වෙනිදා ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආරම්භ වීමට තව ඇත්තේ දින 4කි. මේ වන විට උළෙලට සහභාගී වීම පිණිස 15000කට ආසන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහ නිල නියෝජිතවරු ටෝකියෝ නුවර වෙත පැමිණ ඇතැයි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බක් මහතා පවසයි. තමන් ඇතුළු පිරිස හිරෝෂිමා නගරයේ ඉතා සංවේදී චාරිකාවක නිරත වූ බව සඳහන් කරන ඔහු නගරයේ කෞතුකාගාරයේ නැරඹීමට ගිය බවද කියයි. සෑම අයෙකුටම එය නැරඹීමේ අවස්ථාව ලැබිය යුතු යන්න තම අපේක්ෂාවයි. ඒ නරඹන්නන් සෑම අයෙකුගේම සාමයේ තානාපතිවරුන් බවට පත්වනු ඇත. අප සැවොම සාමයේ තානාපතිවරුන් බවට පත්විය යුතුයයි මාධ්‍ය හමුවකට එක්වමින්
ඔහු සඳහන් කළේය. විශ්වයේ මහා ක්‍රීඩා මංගල්‍ය ටෝකියෝ ඔලිම්පික් යන ගමන මෙවර පැවැත්වීමට නියමිත ටෝකියෝ ඔලිම්පික් තරගමාලාව සඳහා පිහිනුම් ක්‍රීඩාව නියෝජනය කරමින් ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයෙකු සහ ක්‍රීඩිකාවක සහභාගී වීමට නියමිතයි. ඒ මැතිව් අබේසිංහ සහ අනිකා ගෆුර්. මැතිව් අබේසිංහ 2016 රියෝ ඔලිම්පික් තරගමාලාවටද සහභාගී වෙනවා. අනිකා ගෆුර් ඔලිම්පික් තරගමාලාවක් සඳහා සහභාගී වන්නේ පළමු වතාවට. 2016 ඔලිම්පික් තරගමාලාවේදී මැතිව් අබේසිංහ මීටර 100 නිදහස් ඉසව්ව නියෝජනය කරමින් තත්පර 50.96 සිය ඉසව්ව නිම කිරීමට සමත් වෙනවා. මැතිව් අබේසිංහ මෙවරද මීටර 100 නිදහස් ඉසව්ව නියෝජනය කිරීමට නියමිතයි. අනිකා ගෆුර් මීටර 100 සමනල ආර කාන්තා තරගයට සහභාගී වීමට නියමිත වන්නේ. මැතිව් අබේසිංහ 2016 දකුණු ආසියානු තරගමාලාවේද 2019 දකුණු ආසියානු තරගමාලාවේදීද රන් පදක්කම් 7 බැගින් දිනා ගැනීමට සමත් වුණා. වයස අවුරුදු 17ක් වෙන අනිකා ගෆුර් 2019 දකුණු ආසියානු තරගමාලාවේදී රිදි සහ ලෝකඩ පදක්කම් 2ක් දිනා ගත්තා. ටෝකියෝ පිහිනුම් සංකීර්ණයේදී පැවැත්වෙන පිහිනුම් තරගවලදී මෙවර ක්‍රීඩකයන් 928 දෙනෙකු රන් පදක්කම් 37ක් වෙනුවෙන් තරග වැදීමට නියමිතයි. මෙවර පිහිනුම් ශ්‍රී ලංකා බලාපොරොත්තු පිළිබඳව කියන ශ්‍රී ලංකා පිහිනුම් පුහුණුකරු මනෝජ් අබේසිංහ. මැතිව්ට කොම්පිටිෂන් වලට යන්න කොම්පිටිෂන් තිබුණේ නැහැ. එයා මේ පාරේ යන්නේ වයිල්ඩ් කාඩ් එකක් හැටියට. මෙයාගේ හොඳම කොම්පිටිෂන් එක මේ ඔලිම්පික්ස් වෙන්න පුළුවන්. ටෝකියෝ ඔලිම්පික් තරගමාලාවට තවත් හරියටම ඉතිරි වැත්තේ දින 4ක් පමණයි. විශ්වයේ මහා ක්‍රීඩා මංගල්‍ය ටෝකියෝ ඔලිම්පික් යන ගමන ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. සෙට් කැලනි හෝල්ඩිං සමාගම මොටර් රථ සහ වෑන් රථ සඳහා අවශ්‍ය රේඩියල් ටයර් නිෂ්පාදනය වාර්ෂිකව 84000කින් වැඩි කරයි. පසුගිය මාස 4ක කාලය තුළ මෙම ක්ෂේත්‍රයේ දෙවන ව්‍යාප්තිය මෙමගින් පෙන්නුම් කෙරේ. ඒ අනුව එම වර්ගයේ වාහන ටයර් නිෂ්පාදනය වාර්ෂිකව 6 ලක්ෂය දක්වා 10%කින් ඉහළ යනු ඇත. දැනට එම ටයර් නිෂ්පාදනය වන්නේ වාර්ෂිකව 5,10,000ක් පමණි. ඒ අනුව මාසිකව ටයර් 50,000ක් නිෂ්පාදනය වන අතර මෝටර් රථ වර්ග රැසක අවශ්‍යතාවයන්ට එය ගැලපෙනු ඇත. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙනෙන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුමාරු, බිල්පත් ගෙවීම්, ක්‍රේලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. මේ මාසයේ මැයි මාසයට සාපේක්ෂව ජුනි මාසයේදී නිෂ්පාදනාංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකාංක 8.3කින් ඉහළ යමින් 50.4ක් වශයෙන් සටහන් විය. නව ඇනවුම් උපදර්ශකයෙහි සිදු වූ සැලකිය යුතු ඉහළ යාම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු බව ශ්‍රී ලංකා මහා බැංකුව පවසයි. කොවිඩ් වසංගතයේ තුන්වන රැල්ල මගින් ඇති වූ අහිතකර බලපෑම යම් පමණකින් සමනය වීමක් මගින් පෙන්නුම් කෙරේ. විශේෂයෙන් ආහාර සහ පාන වර්ග නිෂ්පාදනාංශයෙහි නව ඇනවුම් සැලකිය යුතු ඉහළ යාමක් පෙන්නුම් කරයි. ඒත් වසංගතයෙහි බලපෑම් හේතුවෙන් තවදුරටත් කඩයිම් මට්ටමට වඩා පහළ මට්ටමක පැවතුණු බව මහා බැංකුව නිකුත් කර ඇති ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය පිළිබඳ මාධ්‍ය නිවේදනයෙහි සඳහන් වේ.
මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියෙනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරු වුණොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC ෆයිනෑන්ස් රන්සවි රන්නය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම. සබරගම සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකියි. දිවෙනහර හා විටින් විට හමන සුළඟේ වේගය පැයට කිලෝමීටර 40-50 දක්වා වැඩි විය හැකියි. මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60 දක්වා වැඩි විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම. ලෝකයේම අද මුහුණ දී ඇති කොවිඩ් වසංගතය හේතුවෙන් බොහෝ ශේෂ්ත්‍රවල දැවැන්ත කඩාවැටීමක් සිදු වී හමාරයි. ඒත් ජන ජීවිතය යලි ගොඩ ගන්න විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න හැම රටක්ම පෙළඹී තිබෙනවා. රටක් හැටියට ශ්‍රී ලංකාව ජන ජීවිතය ආරක්ෂා කරන්න වගේම යාවත් කාලින කරන්න පියවර රැසක්ගෙන තිබෙනවා. රටේ මුළු ජනගහනයෙන් 50%ක්වත් ඉන්නත්කරණය ඉතා වේගෙන් යොමු කර ගන්නයි රජයේ උත්සාහය. මේ වන විට ඉන්නත්කරණය ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. ඒ වුණත් අහිංසක ජනතාව එදා වේල සරි කර ගන්න ක්‍රමයක් නැති වෙන එක ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. බැසිල් රාජපක්ෂ අමාත්‍යතුමා පසුගියදා පළාත් පාලන ආයතන ප්‍රධානීන් මුණ ගැහුණු වෙලාවේ මේ ගැන තම අදහස් පළ කරලා තිබුණා. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මොනවද? අද හාල් කිලෝ එකක් ගන්න බැරි කී දෙනෙක් ඉන්නවද බඩගින්න එක? තුන් වේල කන්න නැතුව ඉන්න කට්ටිය ඉන්නවා. අපි ඒ කට්ටියට මුලින් කන්න දෙමු. අපිට ඡන්දෙ දුන්නේ ඒ කට්ටිය. ඒ වගේ අපි මුලින් යමු ඒ කොනක් අනුව. මහින්ද ජනාධිපතිතුමා කාලෙත් එහෙමනේ අපි ගියේ. හැමෝටම විදුලිය දුන්නා. දැන් ඊයේත් මං ගෙන්නලා හාල් ගැන මේව කරා. බඩු මිලයි හාල් මිල බඩු වගේම වැදගත්. ඇත්තම කියනවා නම් මම මුලින්ම කරන්නේ හාල් මේ ඒ ටික මේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ටික අඩු කරන්න. ඒකට මට උදව් කරන්න. ඔය උද්ඝෝෂණ රැලි සංවිධානය කරන කිසිවෙකුට බැසිල් රාජපක්ෂ අමාත්‍යතුමා දැක්වූ මේ සමාජ ප්‍රශ්නය තේරෙන්නේ නැහැ. දේශපාලන බලය පමණක් පදනම් කරගත්ත උද්ඝෝෂකින් රටට කරන්නේ හොඳක් නොව විනාශයක්. කොවිඩ් පැතිරෙන මූලික කරුණක් ලෙස හෙට අනිද්දා ඔය උද්ඝෝෂණ රැලි හේතුනොත් කවුද ඒකට වග කියන්නේ? යරිසිරස්තල අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව අද සහ හෙට පාර්ලිමේන්තුවේදී විවාදයට යෝජනාව පරාජය කළ යුතු බවට ආණ්ඩු පක්ෂය තීරණය කරයි. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව මේ සතියේ නඩු පැවරේ. කොවිඩ් ආසාදිත රෝගීහු 843 දෙනෙක් සම්පූර්ණ සුවය ලබති. පළමු එක් දින ක්‍රිකට් තරගයේ ජය ඉන්දියාවට. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමවට පත්වනවා. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකියි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති දහවල් 12:45ට.